සුබ සන්ධ්‍යාවක්. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කරන බාලදක්ෂ සතිය 2021. අද 4 වන දිනය. අද දවසේ තේමාව මිහිමවට ජීවය දෙමින් රැකගමු අපේ ජීවය. ඉතින් බාලදක්ෂ සතියේ දින 4ක් පුරාවට අපත් සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ වුණු ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ආදරණීය බාලදක්ෂ දූපුතුන්, අපේ නායක නායිකාවන්, එවාගෙම ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානයේ සහ සියලුම දිසාවල කොමසාරිස්වරුන් වරියන් මේ මොහොතේම ඉතා ආදරයෙන් පිළිගනු ලබනවා. අපිට අපේ පරිසරය රැකගන්න අවශ්‍යම වෙලාවක, ඒ වගේම අපේ පරිසරයට අපිව අවශ්‍යම මොහොතක පරිසරය වෙනුවෙන් පොඩි වෙලාවක් කැප කරන්න තමයි අපි සැවොම මේ එකතු වෙලා ඉන්නේ. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය වෙනුවෙන් ඔවුන්ගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ අද දවසේ මේ වැඩසටහන සංවිධානය කරන්නේ හෝමාගම දිසා බාලදක්ෂ ශාඛාවේ අපි එකතු වෙලා. ඉතින් මම ඔබ සියලුම දෙනාට ඉතා ආදරයෙන් ආරාධනා කර සිටිනවා මේ වැඩසටහන අවසානයේත් අපත් සමග රැඳී සිටින ලෙස. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ උපදෙස් අධීක්ෂණය යටතේ හෝමාගම දිසා බාලදක්ෂ ශාඛාව බාලදක්ෂ සතිය වෙනුවෙන් අද දින සංවිධානය කරනු ලබන දෙමින් මිහිමවට ජීවය රැකගමු අපේ ජීවය මේ වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත සුබපතීන් එකතු කිරීම සඳහා අපගේ මේ ගෞරවනීය ආරාධනය ජාතික මූලස්ථානයේ ජාතික වැඩසටහන කොමසාරිස් ගරු සරත් මාතරආරච්චි මැතිතුමනි ඔබතුමාට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමේ ගරු සභාපතිතුමනි, ප්‍රධාන කොමසාරිස්තුමනි, කමිටු සභාපතිතුමනි, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්තුමනි, ඔබ සභාපතිතුමන්ලා ඇතුළු කමිටු සමාජික මහත්වරුනි, ජාතික පුහුණු කිරීමේ කොමසාරිස්තුමනි, ජාත්‍යන්තර කොමසාරිස්තුමනි, සහාය ප්‍රධාන කොමසාරිස්වරුනි,
විශේෂ කොමසාරිස්වරුනි, මූලස්ථාන කොමසාරිස්වරුනි, හෝමාගම දිසාවේ දිසා කොමසාරිස්තුමා ඇතුළු සියලුම දිසා කොමසාරිස්වරුනි, සහාය දිසා කොමසාරිස්වරුනි, දිසා බාලදක්ෂ නායක නායිකාවනි, විදුහල්පතිවරුනි, සමූහ බාලදක්ෂ ආචාර්යවරුනි, බාලදක්ෂ නායකවරුනි, සිංගිති පෝතක බාලදක්ෂ සහ මානවික අංශවල සියලුම බාලදක්ෂයිනි, නොනවරුනි, මහත්තුරුනි. ප්‍රථමයෙන්ම මා ස්තුතිවන්ත වෙනවා හෝමගම බාලදක්ෂ දිසාවේ දිසා කොමසාරිස් තන්පත් ආචාර්ය අනිල් පෙරරා මහතා ඇතුළු සංවිධායක කමිටුවට 2021 වසරේ බාලදක්ෂ සතියේ පරිසර දින වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තානන් ලෙස මට ආරාධනය කිරීම සම්බන්ධයෙන් බාලදක්ෂ සතිය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමේ වාර්ෂික වැඩසටහනේ අති විශිෂ්ට වැදගත් වැඩසටහන. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ මූලික අරමුණ වන්නේ තම බාලදක්ෂ සමූහවල බාලදක්ෂ කටයුතු කරන බාලදක්ෂයින් තම සමූහයෙන් ඔබට පැමිණ සමාජය සමග එකතු වී එම සමාජය තුළ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් බාලදක්ෂ ව්‍යාපාරයේ ප්‍රතිරූපය ගොඩනැංවීම සඳහා කටයුතු කිරීමයි. සාමාන්‍යයෙන් මෙම වැඩසටහන අපි සජීවීව එලිමහනේ ක්‍රියාත්මක කරනවා දිසා සමූහ කණ්ඩායම් රැළවල් මට්ටමින්. නමුත් මේ දිනවල පවතින COVID-19 වසංගත තත්ත්වය යටතේ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය තීරණය කළා මෙම වැඩසටහන මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ Zoom තාක්ෂණය සහ YouTube තාක්ෂණය ප්‍රයෝජනයට ගනිමින් ක්‍රියාත්මක කරන්න. මා විශ්වාස කරනවා සියලුම බාලදක්ෂයින් තම නිවෙස්වල සිට තම පවුලේ සමාජිකයන් සමග මෙම වැඩසටහනට සජීවීව සහභාගී වෙමින් විනෝදයක් සහ අත්දැකීමක් ලැබමින් විශේෂයෙන්ම පරිසර සංරක්ෂණය පිළිබඳ දැනුම වර්ධනය කර ගැනීමෙන් එම අවශ්‍යතාවයන් ඔබගේ එදිනෙදා ජීවිතයේ කටයුතු වලට යොදා ගනිමින් වඩාත් හොඳ ලොවක් බිහි කිරීම සඳහා කටයුතු කරනු ඇතැයි කියලා. ඒ අතරෙම මා විශේෂ ඉල්ලීමක් කරනවා සියලුම බාලදක්ෂයින්ගෙන් මේ දිනවල ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මගින් ක්‍රියාත්මක කරන COVID-19 බාලදක්ෂයින්ගෙන් තොරතුරු වැඩසටහනට සහභාගී වෙමින් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මගින් COVID වසංගතය ව්‍යාප්ත වීම වැළැක්වීමේ සහ එයින් ආරක්ෂා වී සිටීමේ ක්‍රමවේදයන් පිළිබඳව දැනුවත් කිරීමේ පෝස්ටර් ඔබගේ සමීපතම සමාජිකයන් බාලදක්ෂ මිතුරන් සහ ඥාතීන් අවම වශයෙන් 25 දෙනෙකුවත් සමග බෙදා ගනිමින් ඒ සඳහා WhatsApp තාක්ෂණය යොදා ගනිමින් කටයුතු කර ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මගින් නිකුත් කරන සහතික පත්‍රයක් ලබා ගැනීමට කටයුතු කරයි කියලා. ඒ අතරෙම මේ සඳහා ඔබට අවශ්‍ය වැඩි විස්තර ඔබගේ බාලදක්ෂ ආචාර්ය මහත්මීන්ගෙන් සහ දිසා බාලදක්ෂ නිලධාරීන්ගෙන් ලබාගත හැකියි. මෙම වැඩසටහන නිමා වීමෙන් පසු ඔබට ලැබෙන උපදෙස් මත අපි බලාපොරොත්තු වෙනවා ඔබ සෑම කෙනෙක්ම ඔබගේ ගෙවත්තේ පරිසර සංරක්ෂණයට අනුරූපිතව ස්වාභාවික පොහොර භාවිතා කරමින් ගෙවතු වගාවක් ආරම්භ කර එය මාස 2ක 3ක පමණ කාලයක් පවත්වාගෙන යමින් එම කාර්යයේදී පියවරෙන් පියවරට අදාළ ඡායාරූප සහ වීඩියෝ පට එකතු කරමින් අවසානයේ එම වාර්තාව ඔබගේ බාලදක්ෂ ආචාර්ය මහත්මීන්ට ලබා දී දිසා කොමසාරිස්තුමා වෙත යොමු වෙන එම වාර්තාවන්ගෙන් ඔබගේ දක්ෂතාවයට සරිලන ප්‍රතිඵලයක් දිසා මට්ටමින් ලබාගත හැකි වෙනවා.
අවසාන වශයෙන් මා මේක විශේෂ අවස්ථාවක් කරගන්නවා විශේෂ ස්තුතියක් පුද කිරීම සඳහා. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමේ ප්‍රධාන කොමසාරිස් තැන්පත් මේජර් ජෙනරල් මිලින්ද පීරිස් මැතිතුමාට බාලදක්ෂ ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් සංවර්ධනය වෙනුවෙන් එතුමාගේ කැපවීම සහ විශේෂයෙන්ම ඒ කටයුතු කරගෙන යාම සඳහා අප වෙත කරන ලද දිරිගැන්වීම පිළිබඳ. ඒ වගේම කවදත් අපගේ කටයුතු වලට දායක වෙන නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්තුමා, ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරුන්, මූලස්ථාන කොමසාරිස්වරුන්, දිසා කොමසාරිස්වරුන්, සහාය දිසා කොමසාරිස්වරුන්, සමූහ බාලදක්ෂ ආචාර්යවරුන්, බාලදක්ෂ නායක නායිකාවන්ට අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙම වැඩසටහන සංවිධානය කිරීම සඳහා අපගේ ආරාධනය පිළිගෙන මෙම කාර්යභාරය බාර අර ඉතා විශිෂ්ට අන්දමින් 2021 වසරේ බාලදක්ෂ සතියේ පරිසර දිනය වැඩසටහන සංවිධානය කිරීමට කටයුතු කළ හෝමාගම දිසාවේ දිසා කොමසාරිස් තැන්පත් ආචාර්ය අනිල් පෙරේරා මහතා ඇතුළු සංවිධායක කමිටුවට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමේ ස්තුතිය ප්‍රණාමය පුද කරනවා. ස්තුතියි. මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඔව් මිනිසුන්ට. හායි මම මුහුදු කැස්බෑව. මම ඉන්නේ ජමේකන් බේ එකේ. කරුණාකරලා මුහුදට කුණු දානක නතර කරන්න පුළුවන්ද? ආයුබෝවන් මම තල්මහෙක්. මම ඉන්නේ මුහුදේ. මට පේනවා කුඩා ප්ලාස්ටික් මුහුදට එකතු වෙලා තියෙනවා. යාළුවනේ මම මාළුවෙක්. දන්නවාද ඔයාලා හැමතැනම දාන කුණු නිසා මම මේ වෙනකොටත් මැරිලා කියලා. මුහුදට කොච්චර කුණු එකතු වෙලාද කියලා ඔයාලා දකින්නේ නැති වුණාට අපි දකිනවා. යාළුවෙක් මට කිව්වා මේවා ඉන්නේ මිනිස්සු ජීවත් වෙන ප්‍රදේශවලින් කියලා. ඊයේ මමයි මගේ යාළුවෝයි දැක්ක මයික්‍රෝප්ලාස්ටික් කෑලි. මේ මයික්‍රෝප්ලාස්ටික් කෑලි මුහුදේ හැමතැනම තියෙනවා. මගේ යාළුවෝ ඔක්කොම දන්නේ නැතුව ඒවා කනවා. ඔයාලා හිතන්නේ ඒක හානියක් නෑ කියලා. ඒත් ඔයාලට විතරක් නෙමේ අපිටත් හානි කරයි. ඔයාලා නිසා තමයි මට කසල කන්න වෙලා තියෙන්නේ. කරුණා කරලා මුහුදට කසල දාන්න එපා. නැත්නම් ඔයාලට මාළු කන්න වෙන්නේ නෑ. දැන් හොඳටම ඇති. අපිට ඕනේ පිරිසිදු මුහුදක්. අපිට ආයේ කුණු කන්න නම් බෑ. ඉස්සුනේ ඔයාලා ප්ලාස්ටික් පාවිච්චි කරන එක අඩු කරන්න බැරිද? ආදරණීය බාලදක්ෂ සහෝදර සහෝදරියනි, අද අපේ බාලදක්ෂ සතියේ 4 වෙනි දිනය. අද දවසේ සංවිධානය කරන්නේ හෝමාගම දිසා බාලදක්ෂ ශාඛාවේ අපි. හෝමාගම දිසාවේ අපි කවදත් පරිසරයට ලැබී. ඉතින් මේ ජාතික කර්තව්‍යයට සත්කාරකත්වය දැක්වීමට ලැබීමත් අපිට ඉතාමත් සතුටක්. ඔයගොල්ලෝ හැමෝම දන්නවා අද දවසේ තේමාව. දෙමින් පරිසරයට ජීවය රැකගනිමු අපේ ජීවය. ඇයි අපි මේ වගේ තේමාවක් යොදාගත්තේ? අපේ මේ සුන්දර පරිසරය විනාශ කරගන්නෙත් අපිමයි. ඉතින් මේ විනාශය කොච්චර දුරට මිනිසුන්ට සත්තුන්ට බලපානවද කියලා අපි කවුරුත් තාම හරියට තේරුම් අරගෙන නැහැ. ඉතින් බාලදක්ෂයෝ බාලදක්ෂ බාලිකාවෝ විදිහට අපිට පුළුවන් මේ වෙනුවෙන් පෙරමුණ අරගෙන කටයුතු කරන්න. පරිසරය සහ බාලදක්ෂයා. අද මේ ගැන ඔයාලට කියන්නේ හෝමාගම දිසා බාලදක්ෂ ශාඛාවේ ගරු දිසා කොමසාරිස් ආචාර්ය අනිල් පෙරේරා මහතා. සුවබර සන්ධ්‍යාවක් සියලුම දෙනාට ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරන ජාතික බාලදක්ෂ සතිය පරිසර දින වැඩසටහනටයි අපි අද මේ එක්ව සිටින්නේ. මේ වැඩසටහන ආරම්භයේදීම අපට ආශිර්වාදයේ මඟ පෙන්වීම සපයන ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ගරු ප්‍රධාන කොමසාරිස්තුමා, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්තුමා වගේම
මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත වශයෙන් සහභාගී වන ජාතික වැඩසටහන් කොමසාරිස් සරත් මාතරාරච්චි මහතා ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. ආදරණීය බාලදක්ෂ දුවේ පුතේ ශ්‍රී ලංකාවේ සියලුම දිසාවල දිසා කොමසාරිස්වරුනි, ඒ වගේම බාලදක්ෂ නායක මහත්මීනි. අද පරිසර දින වැඩසටහන ජාතික බාලදක්ෂ සත්ත්ව වෙනුවෙන් කෝමාගම දිසාව ඉදිරිපත් කරන්නේ මහත්ම අභිමානයි. මෙම වැඩසටහන ආරම්භයේදීම අපි හිතුවා පරිසරය ගැන කෙටි දේශනයක් අපේ ආදරණීය බාලදක්ෂ දුව පුතාගේ දැනුම නංවාලීම සඳහා ඉදිරිපත් කරන්න ඕනේ කියලා. මෙම දේශනය බාලදක්ෂයා සහ පරිසරය කියන තේමාව යටතේ අපි ඉදිරිපත් කරනවා. ඔබ දන්නවා මේ වැඩසටහනේ තේමාව අරමුණ දෙමින් පරිසරයට ජීවය සුරකිමු අපේ ජීවය. Let us protect our environment, let us protect our life. අපේ ජීවිත රැක ගන්න නම්, අපේ අනාගතය තිරසාර භාවයට පත් කර ගන්න නම් පරිසරයට ජීවය දෙන්න අවශ්‍යයි. පරිසරය තිරසාර භාවයට පත් කිරීම අවශ්‍යයි. මෙම වැඩසටහනේ තේමාවත් එක්ක බද්ධ වෙලා අපි මේ දේශනය ඉදිරියට යමු. දැන් අපි දන්නවා අද අපේ මිහිතලය මොන වගේ තැනකද මොන වගේ මට්ටමකද තියෙන්නේ කියලා. අපි නිරන්තරයෙන් අහන්නේ මොනවද? සුනාමි, මුහුදු ගොඩ ගැලීම් තත්ත්ව, නියඟ, කර්කශ පොළව, දුඹුරු පාට පරිසරය, ගම් වතුර, නිරන්තර ස්වභාවික ආපදා, දුක කඩා වැටීම්, නායයා. ශ්‍රී ලංකාවේ ඔබට මතක ඇති කෑගල්ල ප්‍රදේශයේ සාමසර කන්ද නාය ගිහිල්ලා ගම් පිටින් ආපදාවට ලක් වෙච්ච හැටි. දුවේ පුතේ පහුගිය අවුරුදු 100කට වඩා ඉහළ අධික කාලය ගත්තොත් අපට පේනවා මුළු ලෝකයේම ස්වභාවික ආපදා ශීඝ්‍රයෙන් ඉහළ ගිහින් තියෙනවා. විශේෂයෙන් පහුගිය අවුරුදු 20-30 මේ ස්වභාවික ආපදා ඉහළ ගිහින් තියෙනවා වගේම ස්වභාවික ආපදා වර්ගත් අපිට පේනවා ඉහළ ගිහින් තියෙන බව. ගම් වතුර වෙන්න පුළුවන්, අයහපත් කාලගුණය වෙන්න පුළුවන්, නියඟ වෙන්න පුළුවන්, භූකම්පන වෙන්න පුළුවන්, නායයා, මේ සියල්ල ගිනි කඳු කඩා පිපිරීම මේ සියල්ල තුලින් ස්වභාවික ආපදා ශීඝ්‍රයෙන් ඉහළ ගිහින් තියෙන බව අපට පේනවා. ගෝලීය උෂ්ණත්වය පහුගිය අවුරුදු 100 තුළ ඉතාම තීව්‍ර ලෙස දැඩි ලෙස ඉහළ ගිහින් තියෙනවා. අපිට ඒ උෂ්ණත්වය ඉහළ ගිහින් තියෙන බව ඔබට දැනෙනවා. පරිසරය හරිම රස්නේ. පරිසරය හරිම කටුකයි, කර්කශයි. දැන් පහුගිය 2020 වසර ගත්තොත් එහෙම ලෝක ඉතිහාසයේ ඉහළම උෂ්ණත්වයක් තිබිච්ච වර්ෂයක් විදිහට තමයි සලකන්නේ. ඒක ඔබට මතක ඇති. අපි බොහොම අමාරුවෙන් දහදිය දදා හරිම පිච්චෙනවා වගේ පරිසරයේ අපි ජීවත් වුණේ. මේ විදිහට අද අපේ මිහිතලය වෙනස් වෙලා තියෙනවා. ඒක වෙලා තියන්නේ ඇයි? දැන් ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම ස්වභාවික වෙනස්කමුත් ඒකට හේතු වෙලා තියෙනවා. 30ක් විතර ස්වභාවික ආපදා වලට හේතු ස්වභාවික වෙනස්කම්. ඒ වගේම මානව ක්‍රියාකාරකම් මේට හේතු වෙලා තියෙනවා. human activities. මොනවාද මානව ක්‍රියාකාරකම් කියන්නේ ආදරණීය බාලදක්ෂ දුවේ පුතේ? අපි කරන දේවල්. අපි අයහපත් ක්‍රියාකාරකම්. අපි පරිසරයට අධික වශයෙන් විසඳුම් මුදා හරිනවා. පරිසරයට දරා ගන්න බැරි ඔරොත්තු නොදෙන ප්‍රමාණයකින් අපි විෂ වායු මුදා හරිනවා. ජලජ ජීවීන් පරිසරය, ජලජ පරිසරය, සමුද්‍රය, ගංගා ඇලදොල අපි කුණු කසල වගේ දේවල් දාලා විනාශ කරනවා. ජල දූෂණය කරනවා. නිල්ල පිරුණු ගහකොළ, රූස්ස වනාන්තර අපි සමතලා කරලා විනාශ කරලා කාන්තාර බවට පත් කරමින් යනවා. ඇහැට ප්‍රියමනාප පාට පරිසරය වෙනුවට ඇහැට හරිම කටෝර දරා ගන්න අපහසු දුඹුරු පාට පොළව අපි විසින්ම මතු කරගෙන පාදාගෙන යනවා අපේ අයහපත් ක්‍රියාකාරකම් වල. සමහර විනෝදයටත් ඇතැම් විට විවිධ ආර්ථික ක්‍රියාකාරකම් සඳහාත් අපි පරිසරය කැලෑවට ගිනි තියන. ජනාවාස සිද්ධ කරනවා. නිල්ල පිරුණු නොඉඳුල් වනාන්තර එලිපෙහෙලි කරමින්, රූස්ස යායට පිරුණු වනාන්තර එලිපෙහෙලි කරමින් අපි ජනාවාස හදනවා. මේ සියල්ලේ ප්‍රතිඵලය මොකක්ද? ගෝලීය වශයෙන් ගත්තොත් ලෝකේම වනවැස්ම, මේ වනවැස්ම ආරම්භයේ තිබුණට වඩා ශීඝ්‍රයෙන් වෙනස් වෙලා තියෙනවා. මේ වම් පැත්තේ තියෙන මේ ලෝක සිතියමෙන් ඔබට පේනවා කොහොමද ලෝකේ කාන්තාරයක් බවට පත් වෙමින් යන්නේ පරිසර එහෙම නැත්නම් වනවැස්ම ශීඝ්‍රයෙන් ඉවත් වෙමින්.
ශ්‍රී ලංකාවේ වනාවරණය ගත්තත් එහෙමයි. 1950 විතර වෙද්දී ලංකාවෙන් භාගයක් විතර 45% වන වැස්මකින් පිරලා තිබුණා. කොළ පාට අපි බලන පැතිවල තිබුණේ. නමුත් අද වෙද්දී අපේ රටේ වන වැස්ම 27%කට ඒ ආසන්න ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. ඉතින් මේ සියල්ල අපේ අයහපත් ක්‍රියාකාරකම් වලින් ඇතිවෙච්ච දේවල්. මොනවද අපි කරන අයහපත් ක්‍රියාකාරකම්? අද අපි මොනවාද අපි අද මුහුණ දෙන තත්ත්වය? අද අපි ඇත්තටම බොහොම බයට අනතුරට පත් වෙලා ඉන්නවා. අපි සසලව ඉන්නේ. අපේ ජීව වායුව, අපේ පෙනහැලුවන්, අපේ පරිසරය අපිම විනාශ කළා, අපිම එයට බාධා කරලා එය විනාශය දක්වාගෙන යමින් පවතිනවා. ඒ නිසා අපේ අනාගත ජීවිතය අනතුරේ. අනාගතයේ අපිට දැනට බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට ගියොත් හැමතැනම නියඟෙන් පිරිච්ච දුඹුරු පාට ඉරි තලපු පොළව. නගර දකින්න හම්බ වෙයි අපිට ගහක් කොළක් නැතිව තනිකර දුඹුරු පාට නගර, දුඹුරු පාට දූවිල්ලෙන් පිරුණු පරිසරය, හුස්ම ගන්න අපහසු වායුව, මේ සියල්ල තමයි අපිට බලාපොරොත්තු වෙන්නේ. අනාගතයේ සමහර විට අපිට ගහකොළ කියන එක හීනයක් වෙන්න පුළුවන්. ශීඝ්‍රයක් විතරක් වෙන්න පුළුවන්. අපිට පරිසරය ඇවිදින්න වෙන්නේ සමහරට මූණ ආවරණය කරගෙන වෙන්න පුළුවන්. විස වායුව හැමතැනම. ජලය, ඔක්සිජන්, මේ සියල්ලට බාධා වෙන්න පුළුවන් මේ විදිහට ගියොත් අපේ අනාගතේ. ඒ විතරක් නෙවෙයි, අපි හුස්ම ගන්න පාවිච්චි කරන අවම අපේ අවශ්‍යතාවය ඔක්සිජන් ටික පවා අපිට සමහරට මිලදී ගන්න සිද්ධ වෙයි. සමහරට අපි යනකොට අපේ පිටේ ඔක්සිජන් ටැංකියක් එල්ලගෙන යන්න සිද්ධ වෙයි. සමහර රටවල දැනටත් ඔක්සිජන් අලෙවි කරනවා. අපිට එහෙම වෙන්න සිද්ධ වෙන්න ඉඩක් තියෙනවා අපේ අනාගතයේ අනතුරේ. ඒ නිසා තිරසාර අනාගතයක් සඳහා අපි පෙළ ගැසෙන්න අවශ්‍යයි. අද වෙද්දි ලෝකයේ තිරසාර අනාගතයක් සඳහා මිනිස්සු පෙළ ගැහිමින් ඉන්නේ. විශේෂයෙන් ඔබ දන්නවා බාලදක්ෂයෝ විදිහට එක්සත් ජාතීන් විසින් හඳුන්වා දීලා තියෙනවා තිරසර සංවර්ධන අරමුණු 17ක්. මේ අරමුණු 17 බාලදක්ෂයෝ විදිහට අපි පිළිපදින අපිට බොහොම හුරු පුරුදු අරමුණු. මේ අරමුණු 17 අතරින් දුවපොතේ එක් අරමුණක් 15 වෙනි අරමුණ life on land. ඒ කියන්නේ මිහිමත ජීවය. මිහිමත ජීවය කියලා කියන්නේ බොහොම පිරිසුදු පරිසරය, පිරිසුදු වාතය, සරු පොළව, නිල් පිරුණු ගහකොළ, නිල් පාට ආකාශය, මේ සියල්ලකින් සමන්විත ඉතාම මනරම් සුන්දර පරිසරය තමයි මේ life on land මිහිමත ජීවය කියලා කියන්නේ. ඒ ප්‍රධානම දෙයක් තමයි ගහකොළ. trees for the future. ගහකොළ පරිසරය සඳහා අනාගතය සඳහා අවශ්‍යයි. මේ හරිත සංකල්පය අද ගොඩක් දෙනා කතා කරන බව අපිට පේනවා. අද ලෝකයේ හරිත නගර ගැන කතා කරනවා. සිංගප්පූරුව වගේ රටක් ගත්තොත් හරිත පුරවරයක් බවට පත් වෙන්න උත්සාහ කරනවා. බාසිලෝනාව වගේ නගරයක් ගත්තොත් හරිත නගරයක් බවට පත් වෙන්න උත්සාහ කරනවා. ගොඩක් තැන්වල මේ ප්‍රවණතාව අපිට දකින්න පුළුවන්. හරිත ජීවනයක් ගැන අපි කතා කරනවා. අපි ජීවත් වෙන පරිසරය, ගෙය, මේ ගොඩනැගිලි අපි කොළ පාටින් පුරවන්න උත්සාහ කරනවා. නැම්මක් අද ලෝකයේ තියෙනවා. ඒ වගේම ආර්ථික කටයුතු, ව්‍යාපාර, මේ සියල්ල හරිත ස්වභාවයට ආරෝපණය කරන්න, පරිවර්තනය කරන්න අපි උත්සාහ කරනවා. උදාහරණයක් කියනවා නම් අපි අද කතා කරනවා පුනර්ජනනීය විදුලිය. ඒ වගේම කාබනික පොහොර භාවිතයෙන් සරුවස්සනු ලබා ගැනීම, පරිසර හිතකාමී ගොඩනැගිලි, කර්මාන්ත ශාලා, මේ වගේ දේවල් ගැන අපි කතා කරනවා. ඉතින් එහෙම ලෝකයේ ප්‍රවණතාවක් අද අපිට දකින්න පුළුවන්. හරිත ගෝලයක් ගැන අද අපි කතා කරනවා. කවදා හරි අපි බලාපොරොත්තු වෙන්නේ මේ සියලු හරිත පරිසරයෙන්, ඒ වගේම තිරසාර භවෙන් සමන්විත වෙච්ච අනාගත ලෝකයක් තමයි අපේ බලාපොරොත්තුව, ග්‍රීන් ග්ලෝබ් එක. අපිට සතුට දනවන, ධෛර්යයක් ඇති කරන කාරණාව තමයි බාලදක්ෂ දුවේ පුතේ ඒ සඳහා ජනතාව පෙළ ගැහෙනවා. විශේෂයෙන් අපි දකිනවා අපේ රට ගත්තොත් වැඩිහිටි ජනතාව, විවිධ කණ්ඩායම්, තරුණ කණ්ඩායම්, ආරක්ෂකාංශ, මාධ්‍යාංශ, සමාජයේ කැපී පෙනෙන චරිත, මේ සියලු දෙනාම පරිසරයට ආදරය කරන්න, ගහකොළ හිටවන්න මුල් තැන අරගෙන තියෙනවා. ඔබ වැනි පාසල් දරුවෝ විශේෂයෙන් මේ කටයුත්තේ ප්‍රමුඛත්වය අරගෙන තියෙනවා. අපි දන්නවා දැන් පාසල් වල තියෙනවා පරිසර නියම ව්‍යාපෘති, පරිසර බටයෝ,
පරිසර සමාජ, පරිසර කව මේ සියල්ල අපිට දකින්න පුළුවන්. ඉතින් අපිට පේනවා පාසල් දරුවෝ මේ වැඩසටහන සඳහා මුල් තැන අරගෙන ඉන්නවා. බාලදක්ෂයෝ වශයෙන් අපිට වැදගත් කාර්යභාරයක් තියෙනවා. ඇයි අපි එහෙම කියන්නේ? දැන් ඔබ දන්නවා පරිසරය කියන්නේ බාලදක්ෂ ව්‍යාපාරයේ සරුබිම. එහෙම නැත්නම් බාලදක්ෂ ව්‍යාපාරයේ හදවත පදනම තමයි පරිසරය කියලා කියන්නේ. බාලදක්ෂ ව්‍යාපාරයේ සමන්විත වෙන්නේ අපේ පුහුණු කටයුතු සිද්ධ කරන්නේ බාලදක්ෂ ක්‍රමයේ මත පදනම් වෙලා. පොරොන්දුව, නීතිය, සංකේතාත්මක රාමුව මේ ආදී වශයෙන් අංග 8කින් සමන්විත වෙච්ච ක්‍රමයක් අපිට තියෙනවා. ඒ ක්‍රමයේ වැදගත්ම ලක්ෂණයක් තමයි බාලදක්ෂ දුවේ පුතේ පරිසරය. ඒක සෙන්ට්‍රල් එලිමන්ට් එකක් කියලා අපි කියනවා. කේන්ද්‍රීය ලක්ෂණයක්. විශේෂයෙන් පරිසර සංරක්ෂණය තුළින් බොහොම සක්‍රීය යහපත් පුරවැසියෝ බාලදක්ෂ ව්‍යාපාරය තුළින් ගණනය කරන බව, බිහි කරන බව අපි දන්නවා. අපේ ආදිකතුතුමා, බේන් පවල් සාමිතුමා, එහෙම නැත්නම් අපේ ආදරණීය බීපීතුමා ඊටාම වැදගත් කියමනක් කිව්වා, ඔබ අහලා ඇති. Leave this world a little better than you found it. ඒකේ අදහස තමයි ඔබ මේ ලෝකයට පහළ වෙන අවස්ථාවට වඩා ඔබ මේ ලෝවෙන් බැහැර වෙන අවස්ථාව වෙද්දී හැකිනම් එම ලෝකය ඔබට හැකි පමණ යහපත් තැනක් බවට පත් කරයි. මං හිතන්නේ බීබීතුමා කියපු මේ අදහස පරිසරය සම්බන්ධයෙන් ඉතාමත් අදාළයි. අපි මේ පරිසරයට පහළ වෙද්දී, අපි මේ පරිසරයට එද්දී තිබිච්ච පරිසරයට වඩා ඉතාම ලස්සන, පිරුණු, පුළුල්, ඒ වගේම සාරවත් පරිසරයක් බාලදක්ෂ විදිහට දායක කරන්න පුළුවන් නම් ඒක අපි කරන ඉතාම වැදගත් කටයුත්තක්. අපි සැබෑ බීපී දරුවෝ වෙන්නේ මං හිතන්නේ ඒ මාර්ගයට අපි ආවොත් විතරයි. වගේම බොහොම සතුටු වෙන අනිත් කාරණය බාලදක්ෂයෝ මේ පරිසර කටයුතු වල ඉතාම ප්‍රමුඛත්වය අරගෙන තියෙනවා. ලෝක බාලදක්ෂ සංවිධානය ඔබ දන්නවා මේ පදක්කමක් මම පෙන්නලා තියෙනවා. ලෝක පරිසර වැඩසටහනක් තියෙනවා බාලදක්ෂ සංවිධානය. ඊට අනුගත වෙච්ච පදක්කම් ක්‍රමයකුත් තියෙනවා. ඒතර ලෝක මට්ටමින් වගේම ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය ජාතික වශයෙන් මේ පරිසර සංරක්ෂණයට පැල සිටුවීමට ප්‍රමුඛත්වය දීලා තියෙනවා. ඔබට මතක ඇති දුවේ පුතේ මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ බීපී දිනය පදනම් කරගෙන පැල ලක්ෂයක් සිටුවීමේ ජාතික ක්‍රියාන්විතයක් ජාතික මූලස්ථානය ආරම්භ කරා. කියන්න සතුටුයි මේ වෙද්දී පැල 1,10,000ක් ඉඳලා තියෙනවා අපි බාලදක්ෂයෝ. ලෝක පරිසර දිනයට අපි පැල ඉඳුවා. මේ ආදී වශයෙන් ජාතික වශයෙන්, දිස්ත්‍රික් වශයෙන් අඛණ්ඩව අපි මේ ක්‍රියාකාරකම් කරනවා. අපේ ආදරණීය බාලදක්ෂයෝ එක එක දිස්ත්‍රික් වල කරපු ක්‍රියාකාරකම් ඔබට මේ ඡායාරූප වලින් පේනවා. තරම් ආඩම්බරයක්ද සන්තෝෂයක්ද අපිට බාලදක්ෂයෝ වශයෙන්. අපි හිටවපු ගස් හුස්ම ගන්නවා, සෙවන දෙනවා, සරුඵල ලබා දෙනවා. කොයිතරම් ආඩම්බරයක්ද ආසාවක්ද. පරිසරය කියලා කියන්නේ ගහකොළ විතරක්ම නෙවෙයි. අපි දන්නවා ජලය, සමුද්‍රය, ගංගා ඇලදොල මේ සියල්ල ආරක්ෂා කරන්න බාලදක්ෂයෝ මුල් තැන අරගෙන ඉන්නේ. ඒ විතරකුත් නෙවෙයි. ඔබට බාලදක්ෂයෙක් විදියට පරිසරයට දායකත්වය දෙන්න පුළුවන් ඉතාම පහසු ක්‍රම තියෙනවා. පුංචි ගෙවතු වගාවක් කරන්න. ඒ වගේම පුංචි පැලයක් දෙකක් ඉඳන් පොහොර ටිකක් හදන්න, කාබනික පොහොර ටිකක්, කොම්පෝස්ට් පොහොර ටිකක් ගෙදර මට්ටමින් කරන්න. ඔබට හැකි තැනම හැම අවස්ථාවෙම පැලයක් ඉඳන් පුංචි ඉඩක වුණත් කමක් නැහැ. ඒ විතරක් නෙවෙයි හැමතිස්සෙම අපි අහක දාන දේවල් ප්‍රයෝජනෙට ගන්න, ප්‍රතිචක්‍රීකරණය කරන්න. බාලදක්ෂයෝ විදිහට අපි පුරුදු වෙලා නැහැ පරිසරයට කසල අනවශ්‍ය විදිහට එකතු කරන්න. කසල කළමනාකරණය කරන්න අපිට පුළුවන් වෙන්න ඕන. අපි පරිසරයට කසල එකතු කරන්න මේ අපි වැඩසටහනේදී සමහර වීඩියෝ දැක්කා වගේ අපි අපේම විනාශය අත්කරගන්නේ. ඒ නිසා දුවේ පුතේ බාලදක්ෂයෝ විදිහට අපිට පරිසරයට දායක වෙන්න ඕනෑ තරම් ක්‍රම තියෙනවා ගස් සිටු වෙනවා වගේම. විශේෂයෙන් අපි පරිසරයේ බාරකරුවෝ බවට පත් වෙනවා. Let us empower scouts as caretakers of the environment. අපේ බීපීතුමා කිව්වා ඉතාම වැදගත් කාරණයක්. සුබාදහමේ සුන්දරත්වය නොදකින තැනැත්තා ජීවිතෙහි සතුට මගහැරගනි. අපි දන්නවා අපේ බාලදක්ෂ නීතිය අනුව බාලදක්ෂයා සොම්නස් සහගත ප්‍රීතිමත් අය. අපි මේ ප්‍රීතිය ළඟා කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි සුබාදහමේ සුන්දරත්වය විඳින එක.
අපි පරිසරයේ බාරකරු වශයෙන් කවදාකවත් ගසකට හානි කරන්නේ නැහැ. පොරවක් පිහියක් අපේ අතේ තිබ්බට අපි නිස්කාරණයෙන් ගසකට හානි කරන්නේ නැහැ. ඇයි? ගසක් වැඩෙන්න අවුරුදු ගණනාවක් ගත වෙනවා. සියවස් ගණනාවක් ගත වෙන්න පුළුවන්. හැබැයි ගසක් විනාශ වෙන්න ගත වෙන්නේ ඊටාම මොහොත. ඒ නිසා ඊටාම අවශ්‍ය එහෙම නැත්නම් යහපත් ක්‍රියාකාරකමක් නිසා මිසක් ගසකට පරිසරයට හානි කරන්න එපා. එහෙම කරොත් ඒ වගේ දෙගුණයකින් තෙගුණයකින් නැවතත් පරිසරයට සත්කාරයක් කරන්න කියලා මම ඔබට ආදරයෙන් ආරාධනා කරනවා. ඉතින් මගේ ආදරණීය බාලදක්ෂ දරුවනි, මේ මිහිතලය හරිත නිම්නයක් බවට පත් කරන්න ඒ වගකීම තියෙන අපට. විශේෂයෙන් මම කිව්වා වගේ පරිසරයේ බාරකාරයෝ විදිහට, පරිසරය අපේ ජීවිතයට බද්ධ වෙච්ච කණ්ඩායමක් විදිහට අපි බාලදක්ෂයෝ මේ පරිසරය රැකගමු, එයට සත්කාර කරමු, එය ආරක්ෂා කරමු. අපේ අනාගත පරපුර නංගිලා මල්ලිලා වෙනුවෙන් පරිසරය අපි රැක බලා ගමු. එහෙම කරන්න පුළුවන් වෙන්නේ අපි අපේ මිහිමවට බොහොම ආදරය කරොත් විතරයි. අපේ පරිසරයට අපි ආදරය කළොත් විතරයි ඒ හැඟීම අපිට ඇති වෙන්නේ. ඒ නිසා ආදරණීය බාලදක්ෂ දුවේ පුතේ, මගේ එකම ඉල්ලීම මේ වැඩසටහන ආරම්භයේදී පරිසරයට, අපේ මිහිමවට, සුන්දර මිහිමවට ආදරය කරන්න පුරුදු වෙන්න කියන එක. ඔබට බොහොම ස්තුතියි.
and welcome back to my class. Today, we are going to talk about where we live. Did you know that we actually live on a planet in space? I know, right? It's so cool. Do you know the name of our planet? Very smart. Planet Earth. And do you know how many planet Earths we have? That is correct. Only one. And that is why it is so important that we respect the planet and we treat everyone and everything with kindness. Now, I am going to teach you a song that is about planet Earth. Let's see what we can do, save the planet for me and you. Let's see what we can do, save the planet for me and you. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික බාලදක්ෂ සතියේ 4 වන දිනය වෙනුවෙන් හුමාගම දිසා බාලදක්ෂ ශාඛාව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ සංවිධානය කරන ලබන මෙම වැඩසටහනේ තේමාව දෙමින් නිමවට ජීවය තැකගමු අපේ ජීවය. එසේනම් මේ ආරාධිත දේශනය සෝවාදහරා සඳහා අපගේ මේ ගෞරවනීය ආරාධනය පරිසරවේදී අනුරාධ දේවා මහතාට සෝවාදහමට අප්‍රමාණව ප්‍රේම කරන ආදරණීය දරුවෙනි, අද අපි මේ කෙටි කාලච්ඡේදය තුල කතා බස් කරමින් බෙදා හදා ගන්නට සූදානම් වෙන්නේ පෘථිවිවාසී සෝබාදහමේ දරුවන් විසින් උගත යුතු, හඳුනාගත යුතු, සංවේදී විය යුතු සහ
සුරැකිය යුතු වටිනාම කරුණු කිහිපයක් වේවි කියලා මම විශ්වාස කරනවා. මොකද සෝබා දහම තරම් විශ්වාස කළ යුතු විශ්වාස කළ හැකි දෙයක් ලෝවේ නොපවතින නිසා. ඉතින් ආදරණීය දරුවෙනි, මේ අපි අද සාකච්ඡාවට ලක් කරන්නට සූදානම් වන මේ බාලදක්ෂ සතියේ සුවිශේෂී තේමාව ගැබ්ගෙන තිබෙන පරිසරකාමී සංවේදී සෝබාදම්වාදී අදහස හරි වටිනවා. දෙමින් පරිසරයට ජීවය රැකගමු අපේ ජීවය. බලන්න එහි අර්ථය කොයිතරම් පළල්ද, පෘථූලද, විශාලද කියලා. අපි සෝබාදහම රකිමින්, සංරක්ෂණය කරමින්, ඊට ආශිර්වාද කරමින්, එයත් එක්ක බැඳී, රැඳී, හැදී වැඩී යන විට පමණයි අපේ ජීවය නිරුපද්‍රිත, ආරක්ෂිත. අපි හැමෝම දන්නවා මේ මොහොතේ අපි ගත කරමින් ඉන්නේ හරිම වේදනාකාරී හුදෙකලා ජීවිතයක්. ඔයාලා වුණත් ඉස්කෝලේ නොගිහින් කොච්චර දවස් ගෙවිලාද? දවසක්, පැයක්, දෙකක්, මාසයක්, සතියක්, අවුරුද්දක් හමාරක් නෙමේ, අවුරුදු දෙකකටත් වැඩි කාලයක් මුළු ලොවක් අකුලුවා එක තැනක රඳවා තබන්නට හේතුභූත වුණා මේ සෝබා දහමින් පැන නැගියා ඇසට නොපෙනෙන සුද්‍ර ක්‍රියාකාරකමක්. එය සුද්‍ර වූ පමණින්, කුඩා වූ පමණින්, චූල වූ පමණින් එහි ප්‍රතිඵලය කුඩාද? නැහැ. එය විශාලයි. අපි දැන් මේ පිවිසෙන්නට සැරසෙන්නේ පුතේ හරි වටිනා උතුමක විසින් අපේ මිහිතලය මත පළපදියම් කළ, නිර්මාණය කළ උත්කෘෂ්ඨ ව්‍යාපාරයක් එක්ක. ඔබ එය හා බැඳී හමාරයි. ඔබ එය හා රැඳී හමාරයි. එහි සරණ, සොඳුරු, කුසුම් දාම, මල් වැල්, මාලා මාලිනිය ඔබ. අපි එහි සුවඳ විඳින සහෘදයෝ විතරයි. රොබර්ට් බේටන් පවෙල් ඔහු පෘථිවි වාසියෙකු වෙස පෘථිවි වාසියෙකු විසින් දිය යුතු වටිනාම ජව සම්පන්න නිධානයක් අපේ මහ පොළොව මත සදා පාදා විරවීරියෙන් පෙරට යන ගමනකට අදිෂ්ඨානශීලී ජවයක් දුන්න කෙනෙක්, උතුමෙක්. ඒ නිසා තමයි ඔහු ඔහුගේ ව්‍යාපාරය ඇතුළට තරුණයාගේ මනස, තරුණයාගේ කායික ශරීරය වාගේම ආධ්‍යාත්මික බන්ධනය සමග ඒකාග්‍ර කර නිර්මාණාත්මක, නිර්මාණශීලී ව්‍යාපාරයක්, වටපිටාවක් සමග පුබුදන අංකුරයක්, මහා විශාල වෘක්ෂයක් බවට පත් කරන්නට, පරිවර්තනය කරන්නට දායක වන්නේ. මේ ව්‍යාපාරය සෝබා දහම හා බද්ධයි, ඓන්ද්‍රිය බද්ධයි. ගසට පොත්තත්, පොත්තට ගසත්සේ එකට පෑහෙන සංයෝගයක්. ඉතින් පුතේ, අපි මේ අද වගේ දවසක එයත් එක්ක බැඳී එහි අරුත වඩාත් හොඳින් තහවුරු කර ගනිමින් පෙර ගමන් යන්නට සේම ඊළඟ පරම්පරාවලට මේ යෂ්ටිය අතින්නත ගරුසරු ඇතුව, පුරුෂාර්ථ ඇතුව, යහපත් චේතනා පෙරදැරිව ලබා දෙන්නට උත්සාහ කරමින් සහ කළ යුතුයයි යන හැඟුමින් එකතු විය යුතු මොහොතක් බව වඩාත් ගැඹුරින් වටහා ගන්න ඕනේ. හරි. දැන් එනවා ඔන්න මං මගේ කතා ගොන්න. ඔබත් එක්ක බෙදා ගන්න. දැන් මේ දවස්වල අපිට විශේෂයෙන්ම පරිසරයත් එක්ක බැඳිච්ච, ජනමාධ්‍යත් එක්ක කතා බහට ලක්වන, සංවේදී සරල ඇත්ත යුක්තිය වටහා ගන්න මිනිසෙක් විදිහට ඇවිදින්න යන්න බෑනේ. එය ක්‍රියාකාරකමක්, වෘත්තීමය කාරණාවක් බවට පත් වෙලා පුතේ යන්නම බෑ. ඒ ක්‍රියාවලිය නැවතිලා තියෙන්නේ. ඉතින් මම මෙච්චර කාලයක්, ඒ කියන්නේ 2020 මාර්තු විතර වෙනකම් සෝබා දහම හොඳින් යහමින් බරසාරව උරා පෙරා අවශෝෂණය කරගත්තේ මේ මගේ අතේ සීමාව
ඊට එහා තියෙන දේවල්. ඒ කියන්නේ මගේ ගම, මගේ ගේ, මගේ නගරය, මං ඉන්න කෙටි දුර විස්කම්බය පරිදිය ගැන මට තකන්නට දකින්නට ලැබුණු ඉඩකඩ අඩුයි. ඒත් බලන්න වෙනස කොච්චරද කියලා. මම මේ සෝබාදහමත් එක්ක බැඳිලා රැඳිලා හිටපු අවකාශය කුඩු කළා දානවා. ඒ කියන්නේ අර මූලද්‍රව්‍යක නම් අවසාන ශක්ති මට්ටම් එක්කම ගනුදෙනු කරමින් හාද වෙමින් ඒවා උරමින් විඳිමින් අගයමින් හදාරමින් හිටි මම පටන් ගන්නවා න්‍යෂ්ටියට ළඟින් තියෙන ශක්ති මට්ටම් වල ඉන්න සත්තු ශාක පද්ධති පිළිබඳව විමසන්න, ආදරය කරන්න, දකින්න, යහමින් දකින්න, තේරුම් ගන්න. මේක හරි අහම්බයක්. ඒක ලොකු ඉඩක්. හැම දෙයක් තුලම පවතිනවා මගේ දුවේ පුතේ වටිනා අර්ථාන්විත මෙහෙවරකට පෙර ගමන් යන්නට කියලා ඇරයුමක්. අපි අන්න ඒක හරියට ස්පර්ශ කළොත් ඒ සංස්පර්ශය තුල පවතින නිවැරදි දිශානතිගත සංලක්ෂ අපේ ජීවිතයට හුඟා තදින් ලං කර ගන්න පුළුවන්. දැන් මගේ පුතේ මම බලන්න ගත්තා මගේ ගේ යවට සත්තු දිහා, මගේ ගේ යවට ගස් කොළන් දිහා, පරිසර පද්ධති දිහා. මම වගේම මගේ දරුවෝ තුන්දෙනාත් මාත් එක්ක මගේ නෝනත් එකතු වෙලා අපි හැමෝම ඒ සෝබාදහම විඳින්න පටන් ගත්තා. පුදුම සතුටක්. එහි ලොකු වෙනස්කම්. මහා උද්‍යානයකට ගිහිල්ලා, මහා වනාන්තරයකට ගිහිල්ලා දකින්න බැරි සංවේදී තැන් සති ගණන්, මාස ගණන් අපි ලෝහ බැන්දා, දැක්කා. ඒවත් එක්ක අපි ජීවත් වුණා. දැන් ඔයාලට මම පෙන්වන්න යන එක රූප සරණියක තියෙන්නේ අපි සති 3ක් විතර එක දිගට ජීවත් වෙච්ච කුරුළු පවුලක්. ඒ කුරුළු පවුල ඔගොල්ලෝ කවුරුත් දන්න කුරුළු జాතියක්. බට්ටිච්චෝ. common tailor bird. බලන්න මේ නම හැදිලා තියෙන්නෙම ඇයි කියලා. මේ රූප ටික දකින්නකොට ඔයාට තේරෙවි. එයා හරි සූර ඇඳුම් නෙමෙයි. මේ කාස්වල කොළ මීට වැඩිය ලොකු පළල් කොළ මේ වගේ කොළත් නෙමෙයි ඊටත් වැඩිය ටිකක් ලොකු කොළ එකට එකතු කරලා මහලා කූඩුවක් හදන්න දක්ෂ සූර මහුන්කරුවෙක් සන්නාලියක් රෙදි මසන්නේ මේක කොයිතරම් සූරද කියලා මන් දැකලා තිබුණේ නෑනේ. ඔන්න බලන්න කොරෝනා වෛරසය මට උගන්වනවා පාඩමක්. අපි පවුලට උගන්වනවා පාඩමක්. මම මගේ අනු මාමා page එකෙන් YouTube නාලිකාවෙන් රටේ ඇත්තන්ටත් මේක බලන්න කියලා ඉඩහසරකුත් ලබා දුන්නා. දවසින් දවස ඒගොල්ලෝ කරන ක්‍රියාකාරකම් ගැන. ඔගොල්ලන්ගේ ගියවටත් මේ වගේ දේවල් අනන්ත වෙලා ඇති. දැන් මෙයා අර දිග හොටේ පාවිච්චි කරලා මකුළු දැල් ගෙනල්ලා ඔගොල්ලෝ දකින්න විදියට ලස්සන රටාවකට මේක වියනවා. මේ වියමන හරි තදයි. කොළ එකට එකතු කරනවා. කුලම් පාරට කොලේ ගැලවිලා යනවා. ඔහොම විවිධ උත්සාහයන්. මේ හැම උත්සාහයක්ම පුතේ හරියන්නේ නැහැ. වරදින අවස්ථා වැඩි. කොච්චර වැරදුනත් හරියනකම් තමන්ගේ ව්‍යාපාරය ව්‍යායාමයේ නවත්තන්නේ නැහැ සත්තුනා. තමන්ගේ අවසන් අදිෂ්ඨානශීලී ගමන සඳහා පියවරෙන් පියවර යනවා. සෝබාදහමේ බාධා පමණක් නොවේ මනුස්සයන්ගේ බාධා හමුවේ පවා. දැන් ඉතින් ඔන්න මෙයාලා කූඩුව හැදුවා. කූඩුව හදලා මේකේ බිත්තරක් දැම්මා. දැන් බිත්තර කීයක් තියෙනවද කියලාවත් අපි බලන්න ගියේ නැහැ. හේතුව ඒ කාලේ වෙන බාධා කිරීම සමහර විට මේ බිත්තර වලින් පැටව එළියට නොඑන්න ඒ බිත්තර අත්හැරලා සත්තු යන්න තරම් හේතු බූත වෙන්න පුළුවන් නිසා කොහොමින් හරි ඔන්න පැටව ආවයි කියන්නකෝ. අපි කොහොමද පැටව ආවයි කියලා දැනගත්තේ? වටේ පිටේ ඇවිදලා පොඩි සත්තු අරන් එනවා. දැන් ඔන්න අපි පටන් ගත්තා අපේ විමර්ශනය, නිරීක්ෂණය. දැන් නිරීක්ෂණය එනවා ප්‍රතිඵල. චූටිම කාලේ මොනවද කවන්නේ? දැන් අනුමු මාමා, අනුරාධ මාමා අටවනවා
කැමරා සවි කරනවා, ඈත ඉඳන් පටිගත කරනවා, විවිධාකාරී ක්‍රියාකාරකම් වලින් මේක පරිශීලනය කරනවා. බලන්න පුතේ, චූටිම කාලේ දෙන කෑම වට්ටෝරුව අපිට වගේම තමයි. ඒක වෙනස්. පහසුවෙන් ගිලින්න පුළුවන් පුංචි කෘමි සත්තු. කටු හිර වෙන්නේ නැති සත්තු. මෙන්න ඩිංගක් තුර යනකොට ඉතින් අර පැටව සුහුඹුලාලා ඒගොල්ලෝ කට අරිනවා. කට ලොකුයි. උගුර ඇතුළටම ඔබනවා. පුදුම වේගකින් කෑම කවනවා. අම්මටයි තාත්තටයි පුදුම සතුටක්. ඒ තරම් සත්තු කුමන ගබඩාවකින් ගේනවද කියලා හිතා ගන්න බෑ. ඔන්න දැන් බත්තිච්චා කූඩුව හදනකොටම සැලකිලිමත් වෙලයි කියලා අපිට තේරෙනවා. එයාට ආහාර ඉක්මනින් ගේන්න පුළුවන් ආහාරාගාරයක් කිට්ටුව තමයි, හොඳ පරිසර පද්ධතියක තමයි කූඩුව හදන්නේ. ඔන්න තේරුම් ගත්ත එක දෙයක්. ඔන්න පුතේ තව මොනවද මෙයා කරන්නේ? දැන් පැටව ලොකු වෙනවා. ලොකු වෙන්න දානවා මොනවද? තව ලොකු කෑම ගෙනල්ලා කටේ යොබනවා. මේ අතරේ තව ක්‍රියාවලියක් වෙනවා. ඒ තමයි මේ පැටව වසුරු නැත්තම් මල හල්ල පස්සේ, ඒ කියන්නේ මල පහ කරාට පස්සේ කැදැල්ල අපිරිසිදු වෙන්න දෙන්නේ නැහැ අම්මවත් තාත්තවත්. පැටියත් ඒ ක්‍රියාවලියකට නතු වෙලා තින්නේ. ආහාර ගත්තට පස්සේ අපද්‍රව්‍ය බැහැර කරනකොට පසුපස ඔසවනවා. ඒකව හොටෙන් අරගෙන ගිහිල්ලා ඈත එක තැනකට දානවා. මම නිරීක්ෂණය කළා. හැබැයි හැමදාටම නෙමෙයි, දවස් දෙකක් විතර එතෙන්ට දැම්ම. ඊට පස්සේ වෙන තැන්වලට ගෙනිච්චා. ඒ වයින් ප්‍රකාශ වෙන දේවල් ගැන ගැඹුරින් තව හොයන්න ඕන. එක කැදැල්ලකින් අපිට නිරීක්ෂණය කළා තීන්දුව తీරන ගන්න බෑ. ඒවට කුරුළු විශේෂඥයෝ ගාක් මහන්සි වෙලා දිවාරය අධ්‍යයනයන් කරන අය ඉන්නවා. ඕගොල්ලොත් ඒ වගේ අධ්‍යයනය කරන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ගෙදරින්ම මේ වැඩේ පටන් ගත්තොත්. දැන් ඊළඟ එක තමයි මේ කැදැල්ලි පැටව එන්න ලොකු වෙනවා. විලෝපික සත්තු වෙනවා, ගැරන්ඩි එනවා, මුගටි එනවා, කුරුළු ගයාලා එනවා. නමුත් ඒගොල්ලෝ බොහෝම අමාරුවෙන් මේක සවිමත් ශක්තිමත් ප්‍රහාරක හැකියාවක් නැති කුරුල්ලෙක් වුණත් උපක්‍රමශීලීව ආරක්ෂා කරගන්න. කොමින් හරි දැන් කැවීම කරන්නේ මොන දේවල්ද? ආහාර වට්ටෝරු කොයි විදිහටද වෙනස් වෙන්නේ? ඊට පස්සේ අපි දකිනවා මොනවද? මේ එයාලගේ මල ද්‍රව්‍ය අපවිත්‍ර ද්‍රව්‍ය ඉවත් කළා කොහොමද පිරිසිදුකම තියාගන්නේ? ඊට පස්සේ මේගොල්ලෝ දැන් එළියට එන්නත් ළඟයි. දැන් හරි සතුටුයි අම්මා තාත්තට. ඔය අතරේ මහා වර්ෂාවක් එනවා. එතකොට වැස්ස වෙලාවේදී කොහොමද කෑම බීම දෙන්නේ කියලා ඒවත් නිරීක්ෂණය කරන්න ඕන අපිට හැටි වෙනවා. ඔයාලත් එහෙම කරන්න. එතකොට කොච්චර වෙලා මේක නවත්තන් ඉන්නවද? ඊට පස්සේ කොහොමද පැටව තෙමිලද? අම්මලා රැයට ඇවිල්ලා නිදා ගන්නවද කෝඩුවේ? ඒවා ගොඩාක් දේ අපි විමසා බලනවා. ඔන්න පුතේ අවසානයේදී ඔයාලට කියන්නට ඕනේ දේ තමයි දැන් පැටව දොරට වඩින නැකත සතුට උතුරා ගලන දවස. එදා මම නම් ගෙදර හිටියේ නෑ, රාජකාරියට ගිහිල්ලා. ඒත් අපේ බබාලා නෝනා ඒගොල්ලෝ බලලා සතුටට ෆොටෝ වීඩියෝ මට එවනවා. ඕගොල්ලන්ටත් ඒ වගේ සතුටක් ඒ අම්මා තාත්තට දෙනිච්ච සතුට දැනෙන දවසක් උදා කරගන්න වටපිටේ ගැන හරි නිරීක්ෂණයෙන් ඉන්න ඕනේ. දැන් බලන්න දැන් මේ කොමන් ටේලර් බර්ඩ් බට්ටිචෝ පැටව කොච්චරනම් සතුටින් මේ පරිසරයට ආවද කියනවා නම් ඊට පස්සෙත් අපි නිරීක්ෂණය කළා කොච්චර කාලයක් අර බබාලට කවනවද කියලා. දැන් මේක විවෘත කූඩුවක්. මට කියන්න අමතකුණානේ. අර මහ වැස්සට කූඩුව කඩාගෙන වැටුණා. පැටව දෙන්නෙක් හිටියා බිම. එහි පාර මොකද්ද කරන්නේ? මම නම් සාමාන්‍යයෙන් මේ සෝබාදහමේවට ක්‍රියාවලියට බාධා කරන්න කැමති නැහැ. ඒක වෙන විදිහට වෙච්චාවේ කියලා හිතන කෙනෙක්. ඒක සෝබාදහමට අයිති වස්තු කියලා හිතලා ඒවට අත නොදා ඉන්න කෙනෙක්. ඒත් අපේ බබාලා තුන් දෙනාට ඒක දරා ගන්න බෑ. ඒගොල්ලෝ පොල්ලෙල්ලක් ගෙනහිල්ලා අර කූඩුව යටින් තියලා පොඩි කෝටු කරුවක් මෙහෙම යටට ගහලා මොකද්ද කළේ? අර පැටව දෙන්නත් අරගෙන පැටව ඔක්කොම හිටියනේ 4 දෙනෙක්. 5 දෙනෙක්ද? ඒ ඔක්කොම ටික අරගෙන තිබ්බුවාට පස්සේ මෙන්න කවන්ට ගත්තා. දැන් ඉතින් දෙයියනේ කියලා අපි හැමෝටම සතුටුයි. දැන් පුතේ අපේ බබාලට ඉතින් හිතුණා නම් එහෙම තාච්චි අප්පරන වළඳක් මේ පොල් කට්ටක් එහෙම තිව්වා නම් මේ කූඩුවට හරියි කියලා
මං ඇහුවා ඉතින් ඒ වගේ එකක් තියන්න තෝරන්නේ. එතකොට ඒගොල්ලෝ මට දුන්නනේ හරි පුදුම හිතෙන උත්තරයක්. එයාලා කිව්වා එතකොට අප්පච්චි මේකට වතුර එකතු වෙනවනේ. වතුර එකතු වුණාම ආයි ඒගොල්ලෝ සීතල වෙලා තෙමිලා මැරිලා යනවනේ. දැන් පොල් ලෙල්ල තියුවාම වතුර උරාගෙන පිට වෙලා යනවනේ. අන්න එතකොට මන් තීරුම් ගත්තා මගේ පුතාලා දුවලා මේ රටේ අනාගත පරපුර මට වැඩිය ගැඹුරින් දැක්මෙන් නුවණින් ස්ථානෝචිතව තැනට සුදුසු ලෙස හිතන පතන අය කියලා. හරි. ඔන්න දැන් මේ පවුල පිටත් වෙලා ගියා. ඊට පස්සේ ඔන්න තව පවුලක් ආවයි කියන්නකො. කවුද? අපේ රෝල ගේට් එකේ ආයි නිකන් විදිමත් නැති කෝටු කෑලි ටිකක් තියලා හැදුවා කූඩුවක්. ඒ තමයි අලු කොබෙයියෝ. අලු කොබෙයියෝ දැන් පිටර දාලා පැටව් දෙන්නෙක් එකකින් ආවා. දැන් ඒකත් අපි නිරීක්ෂණය කරනවල අමාරු වුණත් ගස්වල නැගලා එම්මෙන් බිත්ති දිගේ පොල් පිටි තියලා බලලා ඉනිමන් තියලා බලලා තේරුම් ගන්නවා. දැන් මොකද්ද දැක්කේ? අර කුරුල්ලෝ වගේ නෙමෙයි මේ කුරුල්ලෝ කවන්නේ. මේගොල්ලෝ මල ඉවත් කරන්නෙත් නෑ එක පැත්තකින්. ඒවත් අපි දැන් ගේට්ටුවයි රෝල ගේට්ටුවයි ඔක්කොම දැන් ඒවත් ජරා වාස වෙනවා අර ඇසිඩ් වලටත් පිච්චෙනවා. නමුත් ඉතින් ඉවසන් ඉන්න එපාය. අපි ගේට්ටුව වගේ ජීවිත දෙකක් නේ. අම්මා තාත්තගේ සතුට, සෝබාදහමි ක්‍රියාවලිය. ඒවට ඉතින් හානි කරන්න බෑනේ. හරි. ඒ අම්මා කට පිරෙන්න උගුරු දණ්ඩ දක්වාම ධාන්‍ය පුරෝගෙන වී යට අරවා මේවා ಜಾති ඉතින් අරන් එනවා. ඇහිල්ලා බලන්න කොයි වීඩියෝ දිහා. එයාගේ හොටේ ඇතුළට කට දාගෙන අර පැටවුන්ගේ හොට දාගෙන තමයි දෙපැත්තෙන් ඒ ආහාර කන්නේ. බලන්න එතකොට ඒක වෙනස් ක්‍රියාවලියක්. ඔන්න ඒගොල්ලොත් පියාඹලා ගියා. දැන් සතුටේ බෑ අපිට. දැන් ඔන්න තවත් කුරුළු පවුලක් ඊට පස්සේ අපි දැක්කා. කවුද මේ? ඒකේ පවුල් දෙකක් හිටියා. එක කණ්ඩායමක් එක තැනක හිටියා. ඒගොල්ලොන් අපිට නිතර බලන්න බැරි වුණා එළියට එනකන්. ලොටන් සන්බර්ඩ් කියන මේ තනි කුරුල්ලෝ જાතිය. අර කොට දීග ලාසන දිලිසෙන ඔය පේන්නේ. අන්න ඒගොල්ලෝ. ඒගොල්ලෝ ඉතින් හරි හැඩට පැටව් දෙන්නෙක් එළියට දාලා ලොකුවට මේගොල්ලන්ව ආරක්ෂා කරන් හිටියා. ඉතින් අපි විතුවෙත් පැණි බොනවා ඇති, මල් පැණි බොනවා ඇති. නෑ ඒගොල්ලන්ටත් අර කෘමිසත්ව තමයි පොඩි කාලේ කැවුවේ. හරි. ඔහොම කාලේ ගියා. දැන් ඔන්න තවත් පැණි කුරුළු විශේෂයක් ඉච්චර ලොකු නැති පොඩි පැණි කුරුළු විශේෂයක් පුතේ එළියට ආවා. අන්න ඒ කුරුළු විශේෂය දිහා අපි හොඳට බැලුවා. බලනකොට මොකද්ද කරන්නේ? එයාත් කවනවා. කවලා ඒකේ තියෙන්නේ අර වගේ අර බට්ටිච්චන්ගේ කූඩුවේ සහ මේ අලුකොබේ කූඩුවේ තියෙනවා වගේ උඩුවතට විහිදිච්ච කැදැල්ලක් නෙමෙයි. ඒ කියන්නේ විවෘත වෙලා නැහැ උඩට. මේක පැත්තෙන් එලන අර වඩු කුරුළු කූඩුව වගේ මෙහෙම ගුවාව වගේ තියෙන එකක්. එතකොට කොහොමද අම්මා ගිහිල්ලා මේගොල්ලන්ගේ පැටවුන්ගේ මේ අපවිත්‍ර ද්‍රව්‍ය අරන් දාන්නේ? අන්න ප්‍රශ්නයක් එනවා. එතකොට මොකද්ද කරන්නේ පුතේ? දැන් ඉතින් හරි ලොකු ප්‍රශ්නයක්. දැන් කරන්න තියෙන එකම දේ ඒගොල්ලෝ පරිණාමයේදී ක්‍රමිකව හදාගෙන ඇවිල්ලා තියුණා. ඒ තමයි අර පැටියට කැව්වට පස්සේ පැටවා අනිත් පැත්තට තමන්ගේ ශරීරයේ පිටුපස කොටස ඒ කියන්නේ කූඩුවෙන් එළියට දානවා. එතකොට අර අම්මා තාත්තා අපද්‍රව්‍ය අරගෙන බහැරට අරගෙන යනවා. ඔන්න ඔහොම තමයි ඒ ක්‍රියාවලිය වුනේ. එතකොට කුරුල්ලෝ එක එක්කෙනා එක එක විදිහේ ක්‍රියාවලි වලින් තමයි මේ තමන්ගේ පැටවුන් එක ජීවත් වෙනවා අපි අත්විඳින්නේ. දැන් එතකොට මම මේ ජාතික උද්‍යානයකට ගිහිල්ලාද වනාන්තරයකට ගිහිල්ලාද? නෑ. මේ ඔක්කොම මම කරන්නේ පුතේ එක තැනක ඉඳලා. ඒ ගේ ළඟ ඉඳලා කොහෙවත් නොගිහින්. එතකොට ගේ ළඟට සත්තු වෙනවා කියලා මට තේරෙන්න ගත්තා. ඔන්න තව දවසක් උදේ පාන්දර මම නැගිටලා මගේ වටපිටාවේ තියෙන ගෙදර දොරේ වැඩ කටයුතු කළා. මෙහෙම කවුළුවෙන් උඩ බලනකොට පොල් ගහක ඉන්නවා කවදාවත් නොදැක්ක කුරුල්ලෙක්. මේ ඇවිල්ලා ගිරවෙක්. හැබැයි මේ ගිරවව මම මෙච්චර කල් දැකලා තියෙන්නේ කුරුල්ලෝ ඇති කරන කඩවලයි අර කුරුල්ලෝ විකුණන් ඉන්න කඩවලයි එහෙම ඇති කරන ගෙවල් වලයි කූඩු ඇතුලේ. මං හරි පුදුමෙන් ඒක විනාඩි 15ක් විතර වීඩියෝ කළා. ඒ වගේ තැනකින් එළියට ආපු කුරුල්ලෙක් නිදහසේ උපරිමය සෝබාදහම ඇතුලේ අත්විඳිනවා. මටත් දරා ගන්න බැරි සතුටක් ඇති වුණා. බලන්න ඇති වෙච්ච ප්‍රබෝධය ජීවිතයක කරපු වෙනස.
ඔයාලගේ ගෙවල් වලත් සමහර විට කුරුල්ලෝ ඇති කරනවා ඇති කූඩු වල දාගෙන මයිනෙක් ගිරවෙක් වෙන සතෙක් වෙන්න පුළුවන්. කොහොම වුණත් නිදහස කියන රේඛාව ඇතුලේ කොටු වෙලා ඉන්නකොට දැනෙන පීඩාව ඔයාට ආරෝපණය කළා ආදේශ කළා බලන්න සතාට කොහොමද දැනෙනව ඇත්තේ කියලා. මනසින් උසස් අපිට සෝබා දහමේ කොටස්කරුවන් විදිහට පැවරිලා තියෙන අසීමාන්තික අපරිමිත නිදහස සත්වයාටත් ප්‍රදානය කරන්න තරම් කෙලෙහි ගුණදත් කල්යාණ මිත්‍රයින් බවට අපි පත් වෙනවා නම් දරුවෝ. ඒක තමයි සැබෑ ජව සම්පන්න අනාගත ක්‍රමවේදවල ඉහත්ෑවට යාමට උඩුගම් බලා යාමට තියෙන අවකාශය. ඉතින් පුතේ අපි අපේ වටපිටාව ගැන වඩාත් ඕනෑකමින් උනන්දුවෙන් යහපත් අරමුණකින් බලනවා නම් එහෙම සෝබා දහම අප වෙනුවෙන් ප්‍රදානය කරන්නට ගෙනාපු තෑගි භෝග අනන්තයි අප්‍රමාණයි. මේ සියල්ල මගේ පුතාලට පුළුවන් එකතු කරගන්න. මහා ව්‍යාපාරයක සවිඥානික පෙරගමන් යන ප්‍රභාස්වර සුවිශාල මනුෂ්‍යයින් බවට පත්වන චේතනාවකින් යන ගමනකදී ඔබට පුළුවන් මේ මහා ඉලක්කය ලං කරගන්න සංවේදී සහෘදයක විදිහට එකතු වෙන්න. අපේ මනුස්සකම අපේ ජීවිතයත් එක්ක බැඳිච්ච සෝබා දහමින් ලබා දෙන දායාද හරි විදිහට පරිස්සමින් පරිහරණය කිරීමයි වැදගත් වෙන්නේ. මේ කාලේ ඇතුළතදී පුතේ ඔයාලට පුළුවන් උදේ පාන්දර නැගිටිනකොට සිහියෙන් නැගිටින්න. ඇහෙන ශබ්දවලට කන් යොමු කරන්න. ඒවා මනසේ දරා ගන්න. ඒ සත්තුන්ට ප්‍රේම කරන්න, ආදරය කරන්න, මෛත්‍රී කරන්න. ඒ වගේම ජනේලේ ගාවට ගිහිල්ලා දොර ඇරලා ඒ සතෙක් දිහා, ඒ නාදයක් එන දිහාවක් දිහා බලලා සෝබා දහමේ ආස්වාදය විඳින්න. ඒ එන හුළඟට ඕගොල්ලන්ගේ පෙනහළු වල ලොකු ඉඩක් දෙන්න. අපි සාමාන්‍යයෙන් මදුරු දඟර වලින් වෙන වෙන කෘමි විසනාශක දේවල් වලට අපි නැහැයත් පෙනහළු දෙකත් බාර දීලා උදේ නැගිටින්නේ. ඒ නිසා වෙනදා දැක්ක වෙනදා ආග්‍රහණය කළ දේවල් වලට වැඩිය අපි වෙනස් විදිහට ජීවත් වෙන විස ශරීරගත කර ගැනීමට තරගයක යෙදෙන අය. ඒ නිසා මේ પરම්පරාවේ දරුවෝ විදිහට පුතේ ඔයගොල්ලෝ අම්මා අප්පච්චිට උනත් කියන්න. අපි මේ පරිච්ඡේදය නිමා කරමු. කොරෝනා අපිට උගන්වන පාඩම මේක. ඒ නිසා හොඳ දේ කන්න, ගුණවත් දේ කන්න, වස විසින් වියුක්ත වියෝ උණු දේ කන්න බොන්න ගන්න. ඒ වගේම මනසට අහිතකර දේවල් නොගෙන ඈත් කළා දාලා ඒවායින් නිරෝධ වෙන්න, ඒවායින් විනිර්මුක්ත වෙන්න අපිට හැකිනම් ඒක කොයිතරම් ප්‍රබලද? අන්න ඒ පාඩමට එක හුයක් විදියට, එක ජාලයක් විදියට, එක පවුරක් විදියට ගොනු වෙච්ච මුළු ලෝකෙම තියෙන සවිමත් ජන විඥාණය මත දශක ගණනක් සියවස් ගණනක් රොද බැඳගත් ව්‍යාපාරිකට මහා වෙනසක්, විඥානමය වෙනසක්, ප්‍රඥාවන්ත වෙනසක් කරන්නට හැකියි. ඒ නිසා මම දැඩිසේ විශ්වාස කරනවා ඔබේ ප්‍රේමණීය දයාර්ධ ගේහසිත ප්‍රේමයෙන් ආබද්ධ සෝබා දහම එක්ක සහ සම්බන්ධිත හදවතේ විශාල ඉඩක්, පූජාසනයක් ඇති කියලා මට දැනෙනවා, පෙනෙනවා, හැඟෙනවා. මම ඒක විඳිනවා. ඒ වින්දනීය තේමාවත් එක්ක අපිට යන්නට හැකිනම් දුරක් පෘථිවිවාසියෙකු විදිහට අපිට කරන්නට පුළුවන් උපරිමය සවිමත්ව ශක්තිමත්ව මේ මහ පොළොව මත පැල කරන්න අපිට හැකි. බොරුව ව්‍යාධියක් කොට බෙදා හදාදී හිත නොසතුටින් පුරවා සතුරාටද ජීවිතයේ කොටසක් හෝ ප්‍රේමයෙන් එක් කරන්නට බැරි තැනකට තල්ලු වී යනවාට වඩා සතුරාටද ප්‍රේම කරන, මිතුරාටද ප්‍රේම කරන, සියලු දෙනා එක්ක මෛත්‍රියෙන් අත්වැල් බැඳගෙන සෝබා දහම කියවා ගන්නා ඥානනීය මිනිසෙකු බවට පත්වන්නට පුතේ අපිට පුළුවන්. ඒ මහා ව්‍යාපාරික સિદ્ધාන්තය තුල ප්‍රායෝගික මිනිසෙක් බවට ඔබට වන්නට පුළුවන්.
ඔබේ එකී ගමනාන්තය දක්වා යන හැටි මට හැම දිනකම දැක බලා ගන්නට නැති වුණත් මේ සෝබාදහම බලා ඉඳීවි ඒ දෙස. ඒ නිසා මම මේ කාලය ඇතුලේ තව වැඩ ටිකක් කරා. ඒ තමයි මම මගේ හැඟීම දෙන්නේ කොහොමද? මම මගේ ඥාණය, මගේ දැනෙන දේ, මම දකින දේ අනිත් අයට පවරලා දෙන්නේ, තෑගි කරන්නේ කොහොමද කියලා හිතුවා. අන්න එතකොට අපිට හිතුණා මෙන්න මෙහෙම කළොත් හොඳයි කියලා. මම මගේ සේයාරු, මම ගත්ත ලියපු දේවල් ඒවා ඔක්කොම පොත්පත් බවට පත් කරගන්නවා එක පැත්තකින්, අනිත් පැත්තෙන් ඒවා මගේ අනුමාමා YouTube නාලිකාවට, අනුමාමා Facebook page එකට දානවා. ඒකම ඉංග්‍රීසි භාෂාවෙන් ඒක එකතු කරන්නට මගේ මිත්‍ර සගයෙක් සමග එකතු වෙලා මම කල්පනා කළා මේක තවත් ඈතට ඉවුරු බඳින්නට ඕන කියලා. ඒකට මම මේ මහ පොළවේ සෝබාදහමට ප්‍රේමණීයව ආදරය කරන මිනිස්සුත් එක්ක, ඇසුරු කරන මිනිස්සුත් එක්ක, අලුත් givisumකට එන්නට පුළුවන් මිනිස්සුත් එක්ක අලුත් ගමනක් යන්නට ඕන කියලා තීන්දුවකට තීරණයකට ආවා. අන්න ඒ ගමනේදී අපිට හැකි වුණා Wild Animals ශ්‍රී ලංකා කියලා සත්තු වෙනුවෙන්, සත්තු උදෙසා මනුස්සයින්ට කළ හැකි වන්දනීය ජයග්‍රාහී ගන්දෑල හදන්න. ඒකේ තොටුපළේ රැලිලමින් අපි ඉන්න අතරේ ඉවුරු තලා යන ගංගාවේ නදියේ සොඳුරු පෙනපිඩු කියා දෙන ආස්වාදජනක හැඟුම් සහ එහි ඇති ගැඹුරු අර්ථය වටහා ගන්නට ඉඩකඩ දෙන්න. ඉතින් මම අවසන් වශයෙන් මේ මහා ප්‍රභාස්වර පැහැසර ජයග්‍රාහී ව්‍යාපාරයේ කඩඉම මත සිනහමුසු මුහුණින් පෙරගමන් යන ඔබට ඇරයුම් කරනවා එන්න එකතු වන්න. අපි සෝබාදහම වෙනුවෙන්ම බද්ධ වෙමු. ඔබේ ව්‍යාපාරයේ අංක 1 විශ්වාසය සහ අරමුණ එය නම් අපි වගකීම පෙරට වඩා 100,000 ගුණයකින්, ලක්ෂ ගුණයකින්, මිලියනාධික ගුණයකින් එකතු කරමු. ඒ එකතුව ඇතුලේ ගොඩනැගෙන ඒ ප්‍රභාස්වර ශක්තිය සිනහවක්සේ පලන්දමු සෝබාදහමට. එය තමයි ජයග්‍රාහී මානසිකත්වයක් බවට පත් කළ හැකි. හැම විටම අප හදවත් තුල නිර්මාණය වන්නා වූ මානසික අවරෝධයන්, මානසික විවේචනයන්, අපේ හදවත තුල නිතරම අපි වැරදි ඍණාත්මක හැඟීම් වලට යනවාට වඩා ධනාත්මක ආග්‍රයන් වඩාත් හොඳින් ලංකර සමීප කර අලුත් ගමනක් යාමම තමයි වැදගත් කියන හැඟුමින් අපි පෙරට යමු. ඒ මහා ප්‍රභාස්වර දෙයක් වේවි. ඔයාලටත් පුළුවන් මම ඔබට කී දේ හැඟුමක් විදියට තියාගෙන එය ප්‍රසාරණය කරගන්නට. ඒකම මගේ අදහස් ඔබ කරා සමීප කරවන, ඒ හැඟුම් ඥානනය කරවන මේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එකතු වන්නට. මේ නිසා මම ආරාධනා කරනවා subscribe කළා, ඒකම like කරලා මගේ හැඟුම් ජාලයේ ඔබේ ඉඩත් එක්ක ඔබේ ඉඩේ ඔබේ හදේ ඇති ඒ හැඟුම් ජාලයේ කොටස්කරුවෙකු බවට මාපත්වන්නත්. අපි දෙගොල්ලන් අතරම හැඟුම් සමමුසුවකට, පොහෝනාවකට එක්ක යන්නට සැරසෙමු, පෙළ ගැසෙමු. මේ මහාර්ග අවකාශය මට ලංකල දුන් මාත් සමග ජපුර විශ්වවිද්‍යාලයෙන්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විද්‍යෝදය ප්‍රදීපයෙන් පහන් නෙලි කිරණ කණිකා දල්වා පෙරගමන් අනිල් සහෝදරයාටත්, සුරංග සහෝදරයාටත් ඔබේ ව්‍යාපාරයේ මහා දැවැන්ත මූලධානයක් වූ ඒ උතුම් මිනිසුන් දෙදෙනාටත් මා මගේ හෘදයංගම ස්තුතිය ප්‍රේමණීයව ප්‍රදානය කරනවා. අපි පුසුම් බැති කුසුම් ලෙස සුරකිමින් මේ පෘථුවිය අප ලබාගත් දෙයට වඩා වැඩි දෙයක් ප්‍රදානය කර මේ මිහිතලය සුරකිමු. ඒ වගකීම වගවීමෙන් ඊළඟ පරිච්ඡේදය දක්වා තල්ලු කරමු. යෂ්ටියක්සේ ප්‍රදානය කරමු. ඇත්ත කියා දෙමු. යුක්තිය ඉටු කරමු. කළ හැකි හැම තැනම උස් හඬින් හෝ හඬ නොනගා හෝ අපේ යුතුයකම සෝබාදහම වෙනුවෙන් එකසේ ප්‍රේමණීයව ලබා දෙමු. තෑගි කරමු. වඩාත් සුරක්ෂිත, සංරක්ෂිත සෝබාදහමක් හෙට පරපුරට අපි අත්වැල් බැඳගත යුත්තේ
වයස් පාන්තරයකින් තොරව. ඒ නිසායි අපි පෙර ගමන් යා යුත්තේ වඩාත් සවිමත්ව නැනවත්ව. ඒ නිසායි ඔබට ජයග්‍රාහී කාලයක් වේවා. රකින්න සෝබාදහම. එන්න මා පමණක් නොවේ අපි සියල්ලෝම මේ සෝබාදහමේ දරුවෝයි. ඔබට ජයම වේවා. This is an open letter from you and me together. Tomorrow's in our hands now. Find the words that matter, say them out loud. I'll make it better somehow. Looking down from up on the moon is a tiny blue marble. Who'd have thought the ground we stand on could be so fragile? This is a love song to the earth. You're no ordinary world. A diamond in the universe. Heaven's poetry to us. Keep it silent. Keep it silent. Keep it silent. 'Cause it's our world. It's not about possessions, money or religion. How many years we might live. When the only real question that matters is still a matter of perspective. Looking down from up on the moon, you're a tiny blue marble. Who'd have thought the ground we stand on Could be so fragile. This is a love song to the earth. You're no ordinary world. diamond in the universe. Heaven's poetry to us. Keep it silent. Keep it silent. Keep it silent. Keep my mind safe. 'Cause it's our world. But bang, 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 bang. Tell my mind is in a crazy mess. It's time for us to do our best. From deep sea straight back to Everest. She under greater stress unless you wanna be motherless. Green heart is the way of dress. Speediness and too much greediness. 6 billion people all want plentiness. Some people think this is harmless. But if we continue, they'll only be emptiness. This is a love song to the earth. You're no ordinary world. A diamond in the universe. Heaven's poetry to us. Keep it silent. Keep it silent. Keep it silent. Special paradise. Keep it silent. This is a love song to the earth. You're no ordinary world. Diamond in the universe. Heaven's poetry to us. Keep it silent. Keep it silent. Keep it silent. 'Cause it's our world. It's our world. It's our world. It's our world. 'Cause it's our world. හලෝ කොහොමද බාලදක්ෂ යාළුවනේ මං ආවේ වැදගත් වැඩකට. ඒ තමා අපි ජීවත්වෙන පරිසරයේ සුරැකීමත් ඒට උදව් කිරීමත්. ඉතින් මගේ බාලදක්ෂ යාළුවන්ටත් මේ වැදගත් වැඩේට එකතු වෙන්න පුළුවන්. ඔයාලා හැමෝම දන්නා විදිහට මිනිසා සහ අවට පරිසරය අතර ඉතාම සමීප සම්බන්ධයක් තියෙනවා. බොහෝ අවස්ථාවල මිනිසුන් පරිසරයට හානි කරනවා. පාරිසරික ප්‍රශ්න ඇති කරනවා. මේක නිසා පරිසරය හානිදායක ලෙස විනාශවීමක් සිදු වෙනවා. මේක චක්‍රයක් වගේ සිදු වෙනවා. අපි කරන මේ පරිසර හානිය නිසා අපිම විනාශ වෙනවා. මේ ගඟ දෙස බලන්න. මිනිස්සු මේ ගඟට අපද්‍රව්‍ය විසි කරනවා. දැන් කාටවත් ඒ වතුර බොන්න බෑ. ජලය අපිරිසිදු වෙලා.
මේ ජලයේ ජීවත් වෙන සතුන් හා විවිධ ජීවීන් විනාශ වෙනවා. ඒ නිසා පරිසරය රැකබලා ගැනීම අපි විසින්ම කළ යුතු දෙයක්. මේ නිසා පරිසරය රැකබලා ගන්න අපි හැමෝටම පහසුවෙන් කළ හැකි දේවල් 10ක් මං ඔයාලට කියලා දෙන්නම්. 1. ඔයාලා පරිහරණය නොකරන විදුලි උපකරණ හා අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්න. ඒ මගින් බලශක්තිය ඉතිරි කරන්න. 2. පොලිතින් බෑග් වෙනුවට නැවත භාවිත කළ හැකි රෙදි බෑග් පරිහරණය කරන්න. පොලිතින් නිපදවීම පරිසරයට හානිකර වෙනවා වගේම ඒවත් ඉරායාමට දීර්ඝ කාලයක් ගත වෙනවා. ඒ නිසා පරිසරයට ලොකු හානියක් වෙනවා. 3. හැකි හැම වෙලාවෙම අපද්‍රව්‍ය බැහැර කිරීමේදී ඒවා වර්ග කරන්න. කාබනික නොවන ප්ලාස්ටික්, වීදුරු, යකඩ, කාඩ්බෝඩ් හා කඩදාසි විදිහට වෙන් කරන්න. 4. ජලය අපතේ යාම අවම කිරීමට හැකි හැම වෙලාවෙම ජල කරාම හොඳින් වසා තබන්න. 5. වැසිකිළිය කුණු දමන භාජනයක් නෙමේ. ඔයාලා දන්නවද අපි වැසිකිළිය භාවිත කරන හැම වාරයකදීම ජලය ලීටර් 10ක් පමණ අපත යනවා කියලා. 6. වතුර පුරවල නානවා වෙනුවට වතුර මලකින් ඒ කියන්නේ ෂවර් එකකින් නානවා නම් ජලය වැඩි ප්‍රමාණයක් ඉතුරු කරන්න පුළුවන්. 7. දත් මදිනකොට වතුර කරාමි වහලා තියන්න. නැතිනම් වතුර ලීටර් 20ක් විතර හක යනවා. 8. A4 වගේ කඩදාසි නැවත නැවත භාවිත කරන්න. පුළුවන් හැම වෙලාවෙම කඩදාසියේ දෙපැත්තම පාවිච්චි කරන්න. 9. ඔයාලා මුහුදු වෙරළ කෑම් කරනකොට කන්දක කැලෑවක හයික් එකක් යනකොට ගෙනියන සියලුම දේවල් වගේම ඉවත දමන කසල ආපහු අරන් එන්න අමතක කරන්න එපා. 10. පරිසරයට ගරු කරන්න. ඒවා රැක බලා ගන්න. අපි දැක්ක පරිසරේ රැකගන්න හරිම පහසු ක්‍රම ටිකක්. ඔයාලා බාලදක්ෂයෝ විදිහට මේවා දැනටමත් දන්නවා. ඒ වගේම මීටත් වඩා වැඩි ප්‍රමාණයක් කරනවත් ඇති. ප්‍රතිචක්‍රීයකරණය, ජලය සහ බලශක්තිය ඉතිරි කිරීම සහ අවට පරිසරේ රැකබලා ගැනීම වැනි ඉතා සරල ක්‍රියා කිහිපයක් මගින් අපිට ස්ථාවර එහෙම නැත්නම් සස්ටේනබල් ලොවක් කරා යන්න පුළුවන්. ඔයාලා දන්නවද මේ වචනේ තේරුම? ස්ථාවර ලොවක් හෝ නගරයක් කියන්නේ පරිසරයේ සම්පත් විනාශ කිරීමකින් තොරව මිනිසුන් විසින් ඉතා හොඳ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය දේ සපයන තැනක් කියන එක. මෙමගින් අනාගත පරපුරට දියුණු ආර්ථිකයක් ඇති, හොඳ පරිසරයක් ඇති, යහපත් සමාජීය ජීවිතයක් යන දේවලින් සමපර වූ පරිසරයක සතුටින් ජීවත් වෙන්න පුළුවන්. මතක තියාගන්න මේක අපි හැමෝගෙම වගකීමක්. ඉතින් අද මේ බාලදක්ෂ සතියේ පරිසර දිනේ ඔයත් පරිසර ප්‍රතිඥාව ලබා දීලා මේ මෙහෙවරට එකතු වෙන්න. ආදරණීය බාලදක්ෂ සහෝදර සහෝදරියනි, මදක් නැගී සිට සීරුවෙන් සිටිමින් බාලදක්ෂයන් ලෙස පරිසරය ආරක්ෂා කිරීමේ ප්‍රතිඥාව ලබා දෙමු. සුන්දර මිහිමව සරසන ගංගා ඇලදොල මහ සමුදුරෝ සතා සිව්පාවා ගහකොළ සියල්ලන් සපිරුණු හරිත ලෝකයක තිරසර අනාගතයක භාරකරුවන් හා උරුමකරුවන් ලෙසත් බීපීතුමන්ගේ ශ්‍රේෂ්ඨ මාර්ගයෙහි නිවැරදි දැක්මකින් ජීවගුණයෙන් හා උසස් චින්තනයෙන් පරිසරය හා ආදරයෙන් බැඳුණු බාලදක්ෂයෙකු ලෙසත් දෙමින් පරිසරයට ජීවය රැකගමු අපේ ජීවය යන ශ්‍රේෂ්ඨ අරමුණ දිරිවඩා වැරවඩා සපලකොට අරුත් ගන්වනුවස් කැපවන බවට 2021 ජාතික බාලදක්ෂ සතියේ පරිසර දින පොරොන්දු වෙමි. බාලදක්ෂ සතිය 4 වන දිනේ අවසාන අදියර. ස්තුති කතාව සඳහා මේ ආරාධනය හෝමාගම දිසා බාලදක්ෂ ශාඛාව වෙනුවෙන් සහාය දිසා කොමසාරිස් සුරංග හඳපාංගොඩ මහතාට. දෙමින් පරිසරයේ ජීවය රැකගමු අපේ ජීවය. සුබ සන්ධ්‍යාවක් ආදරණීය දුවේ පුතේ. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කරපු ජාතික බාලදක්ෂ සතිය 2021 පරිසර දිනය. මං හිතන්නේ අද අපි ඉතාම වටිනා කාලයක් මේ පරිසර දිනය වෙනුවෙන් ගත කළා. මේ පුංචි කාලය මං හිතනවා මේ දූල පුතාලගේ හිතට ඉතාමත්ම තදින් දැනෙන්නේ නැති කියලා අපේ පරිසරය ආරක්ෂා කරගන්නේ කොහොමද? ඇයි අපි පරිසරය ආරක්ෂා කරගන්න ඕනේ කියලා. ඉතින් දැන් මේ වැඩසටහනේ අවසාන අදියර. මම මේ සූදානම් වෙන්නේ අපි අද ඉගෙනගත්තු දේවල් වලින් අපේ හිතට දැනුණු දේවල් වලින් මේ දූල පුතාලට පොඩි ක්‍රියාකාරකම් කීපයක් හඳුන්වලා දෙන්න. මේකේ පළවෙනි ක්‍රියාකාරකම තමයි
ඉවතලන ද්‍රව්‍ය වලින් ප්ලාස්ටික් ඝන අපද්‍රව්‍ය මේ ඕනම දෙයක් භාවිතා කරලා මේ දුල පුතාලට පුළුවන් ප්‍රයෝජනවත් ලස්සන නිර්මාණයක් කරන්න. ඒ වගේම දෙවෙනි ක්‍රියාකාරකම තමයි අද ඉගෙනගත්තු දේවල් වලින් පරිසරය ආරක්ෂා කරගන්න පුළුවන් විදියට ඕනම දෙයක් උපයෝගී කරගෙන ලස්සන ගෙවතු වගාවක් දුල පුතාලා අපිට අතරට කරදර කරන්න යන්න එපා. අපිට තියෙන ඉඩක ගේ මිදුල වෙන්න පුළුවන්, ගේ පඩිය ළඟ වෙන්න පුළුවන් තියෙන විදිහකට ආදර්ශමත් ගෙවතු වගාවක් නිර්මාණශීලී විදියට කරන්න ආරම්භ කරන්න. ඒ වගේම අපි තව යෝජනාවක් කරනවා දුල පුතාලා පරිසරය ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා. අපේ තේමාව උපයෝගී කරගෙන ලස්සන පෝස්ටර් එකක් නිර්මාණය කරන්න. ඡායාරූපයක්, චිත්‍රයක්, ඔය එහෙම නැත්නම් වෙනත් ද්‍රව්‍ය උපයෝගී කරගෙන ඕනම ආකාරයකින් චිත්‍රයක්, පෝස්ටර් එකක් නිර්මාණය කරන්න. ඉතින් මේවා අපි ඉදිරියේදී යොමු කරන්නේ කොහොමද කියලා දුල පුතාලගේ දිසා කොමසාරිස්වරුන්ට දැනුම් දෙන්නම්. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ ක්‍රියාකාරකම් වලට සහභාගී වෙන සියලුම දෙනාට සහතිකයක් නිකුත් කරන්න. ඉතින් ඒ පිළිබඳ විස්තර ඉදිරියේදී ඔයගලන්ට අපි දැනුම් දෙන්නම්. හොඳයි. එහෙමනම් මේ වැඩසටහන අවසන් කරන්න කලින් මගේ යුතුයකමක් තියෙනවා. හෝමාගම දිසා බාලදක්ෂ ශාඛාවට මේ පරිසර දිනයේ සත්කාරය ලබා දීම සම්බන්ධයෙන් මේ වැඩසටහන සම්බන්ධයෙන් ස්තුතිය ප්‍රකාශ කරන්න. මම හිතන්නේ අපිව විශ්වාස කරලා මේ වැඩසටහනට සත්කාරය ලබා දෙන්න අපි යෝජනා කරපු ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස්තුමන්ට, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්තුමන්ට වගේම විශේෂයෙන්ම අපිව දිරිමත් කරමින් මේකට උපදේශකත්වය ලබා දුන් වැඩසටහන් කොමසාරිස්තුමන්ට අපි දිසා බාලදක්ෂ සංගමය වෙනුවෙන් ස්තුතිය පළ කරන්න සූදානම්. ඒ වගේම මේ වැඩසටහනට උපදේශකත්වය දෙමින් නිරන්තරයෙන්ම ඒ පිළිබඳ අවශ්‍ය මාර්ග උපදේශන ලබා දෙමින් මේ සඳහා කටයුතු කළ හෝමගම දිසාවේ දිසා කොමසාරිස් ආචාර්ය අනිල් පෙරේරා මැතිතුමන්ට අපි දිසා වෙනුවෙන් ස්තුතිය පළ කරනවා. ඒ වගේම මේ සඳහා අපගේ අද විශේෂ දේශනය සඳහා ඉතාම වටිනා අදහස් රාශියක් ගොනු කරමින් තමන්ගේ වටිනා කාලය කැප කරමින් අපිට ඒ දේශනය සඳහා සහයෝගය ලබා දුන් පරිසරවේදී අනුරාධ දේවා මහතාට, ඒ වගේම අපිට මේ වැඩසටහනේ අවශ්‍ය හඬ පටිගත කිරීම, ඒ සියලුම දේවල් සඳහා නොමසුරුව සහයෝගය ලබා දුන් මාධ්‍යවේදී ප්‍රගීති ජයසූරිය මහතාට, ඒ වගේම අපිට සංස්කරණයෙන් ඒ සියලුම අවශ්‍ය උදව් උපකාර කරපු ගායන රුක්ෂාන් අපේ හිතවත් මිතුරාට අපි මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දිසා බාලදක්ෂ සංගමයේ අපේ ආදරණීය මානවක දූපුතු, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ දූපුතු, ඒ වගේම පෝතක දූ දරුවන් අපිට මේ වැඩසටහන සඳහා නිරන්තරයෙන්ම සහයෝගය ලබා දුන්නා. අපි මේ වගේ අවස්ථාවක ඒ සහයෝගයත් ඉතාම අගය කොට සැලකනවා. අවසාන වශයෙන් මම හිතන්නේ මේ වැඩසටහනේ සාර්ථකත්වය තමයි අපගේ ලංකාවේ හැම අස්සක් මුල්ලක් නෑරම විසිර පැතිරී සිට අපගේ බාලදක්ෂ දූ දරුවන් ආචාර්යවරු. ඉතින් ඔයාලා මේකට සක්‍රියව මේ විදිහට සහභාගී වුණ නැත්නම් මම හිතන්නේ මේ වැඩසටහන සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා අද මේ වැඩසටහනට සහභාගී වුණු ඔයගොල්ලෝ සියලුම දෙනාට මම හෝමගම දිසා වෙනුවෙන් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. එසේනම් ආදරණීය දුවේ පුතේ, දෙමින් පරිසරයට ජීවය රැකගමු අපේ ජීවය. ඔබ සැමට සුබ රාත්‍රියක්. වඩන්නෙමු වවන්නෙමු මේ පිළිනයෙන් සදා අවබිමට බැඳෙන්නෙමු. වලාසිඹ ගලා යන නදීදිය නිරතුරුය වන උයන් මල් උයන් පල උයන් විසිතුරුය. සිසිලසින් පන පොවන මද පවන පිරිතුරු
ගහ